නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අද දවසෙත් සක්ක සංයුක්තයේ උතුම් සදහම් සාකච්ඡාව අපට සමීප කරමින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් සොඳුරු දෙව්පුරේ වගේම එහි දේව රාජ්‍ය කරවන පිනැති සක් දෙවිඳුන් පිළිබඳ පුවත අපිට දැනගන්නට අවස්ථාව දෙනවා. ඉතින් සක් දෙවිඳු කවර ගුණධර්ම වල සමාදන් වෙලා ඉඳලා එවැනි ඉසුරුමත් ජීවිතයක් අත් කරගත්තාද කියලා වැටහෙම ඇති කර ගැනීම, ඒ වගේම ඒ සත්පුරුෂ ධර්මයන් අපේ හදවතේ පුරවා ගැනීම පිණිස උනන්දු වන්නට අවස්ථාව උදා කර ගැනීම මේ සියලු දේ පිණිසයි දහම් සාකච්ඡාව. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ සියල්ල අපි ඔබට සමීප කරන්නේ. අපි පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අදත් අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ අපි පළමු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. අද දායකත්වයේ දරන්නේ ඌරාපොළ බෝපැත්ත පදිංචි ප්‍රියන්ත ලක්ෂ්මන් සේපාත මහත්මයාගේ ජනවාරි මාස 12 වන දිනට යෙදෙන උපන්දිනය අද දිනට යෙදෙන උපන්දිනය නිමිත්තෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ පැතීමේ අරමුණ ඇතිව පින්වත් ශිරෝමා සොයිසා බිරිඳ සහ පිනැති දියණියන් දෙදෙනා වශයෙන් ඒ පින්වන්ත හැම දෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වතුන් සියලු දෙනා සිහිපත් කොටගෙන ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැම දෙනාම කැටුව අද දවසෙත් පින්වන්ත මහා සංඝරත්නයේ පාමුල මේ උතුම් සාකච්ඡාව සිදු කරගන්න අපට අවස්ථාව ලැබෙනවා. හැම දිනකටම ආරාධනා කරන අප සමග කැටුව පැමිණෙන්න. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අපේ පින්වත් ස්වාමින් වහන්සේ ගියවර අපට මිහිරි වචනෙහි සමාදන් වී සිටින ආකාරයේ සක්දෙවිඳුන් මනුස්ස ලෝකේ ගත කරනකොට ඒ පුවත අපිට කියලා දුන්නා. ස්වාමීනි අද දවසත් සාකච්ඡාව ආරම්භ කරන අවස්ථාව උදා වුණා. ආරම්භයේ පිණිස අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අදහස් වැටහෙව අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. අද දවසෙත් අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වන්නේ සක්දෙව්වත් සම්බන්ධයෙන්. එහෙමයි. මහාලි ලිච්ඡවි කුමාරයාට තමයි භාග්‍යවතුන් වහන්සේ මගමානවක හැටියට සක්දෙවිඳු මනුස්ස ලෝකෙ ඉද්දී පුරුදු කරපු මේ ගුණධර්ම පෙන්වා දුන්නේ. එතකොට මේකෙන් අතන අපේක්ෂා කරන්නේ අපේ ජීවිතවලට මේ ගුණධර්ම ගලප ගන්න එක. ඒකද අපි වත් 7ක් බුදුන් වහන්සේ පෙන්වා දුන්නා. වත් කියලා කියන්නේ ගුණධර්ම 7ක් මගමානවක දිනු කළා. ඒකෙන් අපි තුන්වෙනි ගුණධර්ම තමයි දැනට කතා කරන්නේ. යාව ජීවං සන්නවාචෝ වස්ස කියන එක. ඒ කියන්නේ සන්නවාචෝ කියලා කියන්නේ මෘදු මොලොක් ප්‍රීසීලි මිහිරි වචන කතා කරේ. එහෙමයි ස්වාමී. එතකොට ඒ කියන්නේ අපිට එහෙම කතා නොකිරීමෙන් අපේ ජීවිතේ පාපෙ සිද්ධ වෙනවා. කතා කිරීමෙන් මේ අපේ ජීවිතේ පිනක් රැස් වෙනවා. එහෙමයි. ඒ කියන්නේ මිහිරි වචන කතා කිරීමෙන්. එතකොට දැන් මේවා අමාරු පින් නෙවෙයි නේද? يعني වේදමක් කියන කරගන්න අමාරු ඒවා නෙවෙයි ඇත්තටම. එහෙමයි සල්ලි භාගය අවශ්‍ය දේවල් නෙවෙයිනේ. මම කල්පනා කරේ දැන් අපි වැඩිපුරම පාවිච්චි කරන දැන් වචනේ කියන එක. මිනිස්සු අතර නිතර සංනිවේදනයට අපි පාවිච්චි කරන වචන. ඒතර මේ වගේ කාරණයක් හිතට අරගෙන මම නිතර මිහිරි වචන කතා කරනවා. අනිත් කෙනෙකුට හිතට සංසිඳීමක් ඇති කරන බහුජන කාන්තා බහුජන මනාපකිල අපි කතා කරේ. අනිත් ඒ කැමැති හෘදයාංගම වචන පෝරි කියන්නේ වැදගත් වචන කතා කළොත් අපේ ජීවිතේ විශාල පිනක් රැස් වෙනවා. වඩා වැදගත් වෙන්නේ මේක මගමානක යාව ජීවසයෙන් මේක සමාදන් වෙලා හිටියා. එහෙමයි. ජීවිත කාලෙම මෙයා සංවර වුණා ඒ විදිහ වචන කතා කරන්නේ. එතකොට මේ මම හිතන සක්දෙවිඳු දෙව් පදවිය ලබන්න රහස මේක වෙන්න ඕනේ. මෙයා අකණ්ඩව ජීවිත කාලය පුරාවට රැස් කරගත්තා. ස්වාමීනි එතරම් මේ සිහිනුවණක් පවත්වා ගැනීම ඒක තමයි කියන්නේ. ඒ කාලේ අවසරයි ස්වාමී. සත්පුරුෂකම නේද? සැබෑ සත්පුරුෂයෙක්. මේ මෙතන වඩා වැදගත් වෙන අවංක අදහස. දැන් මෙයා මේ විතර පන්සිල් සමාදන් වෙලා නෙවෙයි නෙමෙයි. දැන් අපි ගොඩක් අය සිල් සමාදන් වුණත් කඩා ගන්නවනේ. ඒතර මෙයා තනියෙන් හිතලා කුසල කල්පනා කරලා ඒක මේ ඇත්තටම සාර පින්වන්තයෙක්. ඒක භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න මහත්තයා දස කුසල කම්මපත දස අකුසල කම්මපත කියලා. ඉස්ලාම් උන්වහන්සේ පෙන්වා දෙන දක්ෂ අකුසල කම්මපත. ඒ කියන්නේ අපේ කයෙන් වචනයෙන් මනසින් අකුසල් සිද්ධ වෙන ආකාර ප්‍රධාන 10ක් උන්වහන්සේ පෙන්වා දෙනවා.
ඒකේ ඉස්සලම කයින් වැඩ 3ක් පෙන්වා දෙනවා. පළවෙනි අපි දන්නා ප්‍රාණඝාතය, ඊට පස්සේ සොරකම, ඊළඟට වැරදි කාමසේවනය. ওই 3 කායිකව සිද්ධ වෙනවා. ඒක කායිකව තියෙන අකුසල් කම්මපත 3ක් එතකොට. ඊළඟට වචනෙන් 4ක් පෙන්වා දෙනවා. බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීම. ඒතර මේ මගමානවකට මම හිතන්නේ මග හැරුණේ හිස් වචන කතා කිරීම විතරයි. එහෙමයි. එතකොට මනසින් දැඩි ලෝභයත් ඊට පස්සේ තරහත් මිත්‍යා දෘෂ්ටියත් පෙන්වන දෙන මනසින් සිද්ධ වෙන ප්‍රධාන අකුසල 3ක් හැටියට. අර වචනේ සංවර 4න් හිස් වචන කතා කිරීම විතරම විතර මග ඇරලා තියෙන්නේ. ඒකෙන් බුදු කෙනෙක් තමයි ඒක පෙන්වා දෙන්නේ. එහෙමයි. හිස් වචනේ අකුසලයක් බව මම හිතන්නේ ලෝකයා දන්නේ නැහැ. අපිට හිතා ගන්න බැහැ එහෙම දෙයක්. ඒක හිම අකුසලයක් සිද්ධ වෙනවා කියලා. ඒක වැදගත්කමක් නැති වචන කතා කිරීමෙන් තමන්ට වචනේ මුල් කරගෙන අකුසල රැස් වෙනවා. ඒතර මගමානවක ඒකෙන් 3ක්ම සංවර කරගත්තා. තනියෙන් නෙමෙයි. තනියෙන් හිතලා මේක මම මෙහෙම කරත් හොඳයි. මම ජීවිත කාලෙම මේක රැස් කරගන්නවා මේ පින කියලා. මොකද මෙයාට ඒ කතාවේ තියෙනවා මේ මෙයාගේ මිනිස්සු අහන ඇයි ඔබ එහෙම කරන්නේ කියලා. මෙයා කියනවා මේක මට යහපත පිණිස පවතිනවා. පින් සිද්ධ වෙනවා මේකෙන් කියලා කියනවා. එහෙමයි. ඒතර ඒකෙත් ඒ වෙනකොට පින් පව ගැන කතාවක් තිබිලා තිනවා. මෙයා මිනිස්සුන්ට කියනවා බලන්න ගිහිල්ලා රජ මේ අමාත්‍යවරු ඉන්නවා, රාජ අමාත්‍යවරු, සිටුවරු ඉන්නවා. පේනොත් ඒගොල්ලෝ සෝසේ වාසය කරන හැටි. කියනවා මේ මිනිස්සු කලින් ජීවිතවල පින් කරලා කියනවා. එහෙමයි ස්වාමී. පින් කරලා ඔය එහෙම ඉන්නේ. ඒ නිසා පින් කරගන්න ඕන කියලා අනිත් අයට මෙයා අනුශාසනා කරනවා මේ මගමානවක. එතකොට විශේෂයෙන් දැන් අර සුගතියන් අකමැති අය ඉන්නෝනේ. බලන්න දැන් මේව ප්‍රතික්ෂේප කරන්න බෑනේ එතකොට. එහෙමයි ස්වාමී. ඊළඟ දේ තමයි අපි අපි තුන් දැන් ඔන්න කෙනෙක් මනුස්ස ලෝකෙ විදිලා මෝ මට නම් සුගතියට යන්න ඕනේ නැහැ. දිවි ලෝක හරියන්නේ නැහැ මට. මේක නිදහස් වෙන්න ඕන කියලා. නිකන් කතාවට කියනවා කියලා. නමුත් එහෙම කතිත මාත්‍රෙම කරන්න බෑනේ. නේද? ඇයි අපි කවුරුවත් දන්නේ නැනේ මේ මනුස්ස ලෝකෙටදී අපි කොහෙද හිටියේ? ඇයි ආවේ? මොකුත් දන්නේ නැනේ. අපේ පාලනයෙන් තොරයිනේ ඒක. එහෙමයි. නේද? ක්‍රියාවක ප්‍රතිඵලයක් හැටියට එනවා මිසක හේතුක ඵලයක් හැටියට මිසක අපි මේ වාහනයක සුක්කානමල්ලා ගත්තා වගේ යන්න බෑනේ. මේ යන ක්‍රමය තමයි මේ දේශනා කරන්නේ. ස්වාමීනි නිවන් මාර්ගයේ ගමන් කරනවා කියන්නේමත් සිහියට නුවණට ගුණයට පැමිණීම. ගුණයට පැමිණීමත් කොහොමත් නිවන් මාර්ගකට ඉතින් කතා කරන්න වෙන්නේ මේ ගුණ තිබුණොත් විතරයි. එහෙමයි ස්වාමීනි. මේ මානුෂීය ගුණ නැතුව මේ මනුස්ස ගුණ ධර්මනේ. නේද? මිනිස්සු එක්ක කටයුතු කරද්දී තියෙන්න ඕනේ වැදගත්කම් මේවා. ඒතර ඒවා නැතුව කෙනෙක් කාර්ය අෂ්ටාංග මාර්ගේ වඩනවා කියන එක වෙන්න බෑ. හාමියෝ දැන් සීලයට අයිති. දැන් මේ වචන සංවරය සීලයට අයිතිනේ. එතකොට අපි මම කතා කරේ අපි තුමු යම් කෙනෙක් දන්න මනුස්ස ලෝකෙද්දී එහෙම කල්පනා කරනවා මට දෙවියන් අතරට යන්න ඕනේ නැහැ නිදහස් වෙන්න ඕනේ කියලා. මම කියන්නේ ගරහනා ඉන්නවනේ. ඇයි දෙවියන් අතරට යන්නේ කියලා ගරහනවා. එතකොට දැන් එහෙම කැමැත්තක් තිබූ පමණින් බෑනේ කරන්න. එහෙමයි ස්වාමී. එහෙනම් යාට දැන් මේ ජීවිතේ අපිට පාලනයෙන් තොරවන ලැබුණේ. Tamanට අවශ්‍ය තැන තෝරගෙන එන්න බැරි වුණානේ අපිට. අවශ්‍ය පවුල තෝරගන්න බැරි වුණා. නේද? අවශ්‍ය දැන් අංගපසංග තෝරගන්න බැරි වුණා. සමහර කෙනෙක් ලස්සන කැමති ලස්සන නැහැ. පෝසත් වෙන්න කැමති පෝසත් වෙන්න බෑ. නේද? Taman කැමති ඉගෙන ගන්න බෑ. රැකියාවන ඉහළට යන්න කැමති සුදුසු ගන්න නැහැ. ඒතර සමාජයේ තත්ත්වයන් අඩුම සහජ හැකියාව කියන බලන්නකො. කෙනෙකුට තියෙනවා කෙනෙකුට නැත්තට නැහැ. ඒතට ඒවා පෙර අරගෙන ආපුවානේ අපි. එහෙනම් පෙර කරපු දෙයකට අනුව තමයි මේක තීරණය වුනේ. කම යෝනි කියලා කියන්නේ නිසා. අර කර්මයට බුදුන් විස්තර කරනවා කොහොමද මේ කර්ම ගැන සිහි කරන විදිය? කම්මස්ස කොහොමද? කර්මය තමයි සොකීය දේ කරගන්නේ. තමන්ගෙම කියලා දෙයක් තියෙනවා උරුමයක් කම දායාදු කියන නිසා. කර්මය තමයි දෑවැද්ද කරගෙන ඉන්නේ. දැන් තමාගේම දෙයක් කියලා කියනවනම් කර්මය විතරයි තියෙන කියනවා. එහෙමයි. ඒ මාත්‍ය අපි හිතමු දැන් කෙනෙක් මහන්සිලා දුක මහන්සිලා ගයක් හදාගත්ත කියලා. පහවදා වහන්න අපිලා මරුණ කියන්නේ ගේ අරගෙන යන්නේ නැහැ නේ. නේද? උරුමකමක් කියලා අපි නීති අනුකූලව තිබ්බට ඉදමක් කියමුකෝ. නීති අනුකූල ඔප්පු ලියලා තියෙනවා. ඒ යගේ නීති අනුකූල එයාගේ තමයි. පහවදා මලාට පස්සේ ඒක වෙන කාටද නැයි තියෙන්නේ. පුදුම ඉරණමක් හේද වචන. තමාගේ නෙවෙයිනේ එතකොට. අපි මේ සිතුවිල්ලකින් බද්දලා ඉන්නේ මගේ කියලා හිතාගෙන. එතකොට දැන් ඉඩමක් ගත්තම මේ પરම්පරාගත ඉඩම් ගත්තම මහත්තයා කී දෙනෙක් නවක මගේ කියලා හිතාගෙන ඉන්නේ නැද්ද? එහෙමයි ස්වාමී. නේද? නඩුවබ කියලා දැන් අපි දන්න ගම්වල තියෙනවා නඩුවබ. પરම්පරාගතම නඩු ඒවා. ඒ සොක්කොම මැරිලා ගිහලා ඉඩම තියෙනවා. එතකොට ඇස්පනා අපිට පේනවා එක්කෙනෙක් මගේ කියලා හිතාගෙන ඉඳලා එයා මැරිලා ගියා. ඊට පස්සේ අනෙක් කෙනා මගේ කියලා හිතාගෙන එයා මැරිලා යනවා. ඒතකොට ඔය වැටකඩුවට කොච්චර යනකොට ගන්නවද? නඩුවබ කියා ගන්නවද? ඒතර බුදුන් වහන්සේ දේශනා කරනවා මේ භෞතික හැම දෙයක්ම අයිතියක් නැහැ. පාලනයෙන් තොරයි. ඒ ඔක්කොම දාලා යන්නේ නෝ. පහයේ ගමන ඒතන් ආදාය ගච්ඡති. යනකොට අරගෙන යනවා කියන මොකද්ද? පින.
පින පවති කරගෙන යන්න වෙනවා. ඒතර සිහි කරන මේ කර්ම ගැන සිහි කරන කෙනා කම්මස් කොහොමද ස්වකීය දේ කරගෙන ඉන්නේ කර්මය. අපි හිතමු දැන් ඔන්න තමන් දානෙත් දීලා පිනක් කරගත්තා කියලා. ඒක අකමැතුණක් කැමතුණක් අරගෙන යන්න වෙනවා. ඒක තමයි තමන්ටම කියලා තියෙන්නේ. තියෙනවා නින්දිකණ්ඩ සූත්‍රයේ අසාධාරණ අඤ්ඤසං කියලා වචනයක්. තව කිසිම කෙනෙකුට ඒ ගැන ආයෙ අයිතියක් කියන්න බෑ. එහෙමයි. දැන් මහත්තයා පිනක් කරගත්තා ඒක මට අයිතියක් කියන්න බෑ. ගන්නත් බෑ අනුතරක් කරන්නත් බෑ පිනට. එහෙමයි ස්වාමී. ඒක රැකිලා තියෙනවා තමන්ගේම දෙයක් හැටියට. කම්මස්ස කෝමී කියන්නේ ඒ නිසා. ස්වකීය දේ කියලා තියෙනවා නම් කර්මය. එහෙනම් අපිට අපේම දෙයක් ඕන නම් අපි පිනක් කරගන්න ඕනේ. ස්වාමීනි දැන් අපේම දේට අපි ප්‍රමාදුන පින් දහම් කරගන්න ප්‍රමාද වෙලා මේ ලෞකික භෞතික දේවල්ම එකතු කරන්න හිත දැඩිව පිහිටියොත් එහෙම පුදුම අසාධාරණ අලාභයක් නේ. Tamanටම යලාභය ඇයි ලැබිච්ච දුර්ලභ අවස්ථාව අවසන් කරගන්න ඕනේ. ඒ මාත්‍ය මේ මනුෂ්‍ය ජීවිතය ලැබෙන ඉතාමත් කලාතුරකින්. ඉතාමත් කලාතුරකින් එහෙම ලැබිච්ච ජීවිතේ මොකද අපි සසර කොච්චර ගෙවල් හදන්නේ නැද්ද? ඉරකඩම් හරියම්බ කරන්නේ නැද්ද? දරුමල්ල හදන්නේ නැද්ද? මේ පොඩි මනුෂ්‍ය ජීවිතේ චූටි කාලේනේ. ඕක ඒ වෙනුවෙන්ම කැප කරුත් අලාභයක්. ඇයි ආයේ මේ අවස්ථාව ලැබෙන්නේ? අපි තිරිසන් ලෝකෙන් බේරිලා, නිරයෙන් බේරිලා, പ്രേත ලෝකෙන් බේරිලා, අසුර ලෝකෙන් බේරිලා මේ මෙතෙන්ට ආවේ කරගත්ත පිනක් නිසා. ඒතර ඒ පින භුක්ති විඳලා අවසන් කරොත් එහෙම ආයි කරගත්තේ නැත්තම් කොහේ ආයි භුක්ති විඳින්න අපි? මේක මර කුඹුර වපුරනෝගේ වැඩක් නේ. වපුරුවත් ලැබෙනවා. ඒක අපිට තේරෙන න්‍යායක් නේ ඒක. වපුරුවත් ලැබෙනවා. ඉතින් මේ කලින් වපුරු ටික දැන් කකා ඉඳලා නැවත වපුර ගත්තේ නැත්තම් ඉස්සරහට කන්න වෙන්නේ නැහැ නේ අපිට. එහෙමයි. ඇත්තට ඒ නිසා මේ වේගෙන් අපි මේ පිනක් ගෙවලා දාන්නේ. හිතන්න අඩුම ගානේ මේ රටේම ඉන්නවා හරියම ගයක් නැති මිනිස්සු. පාලංගයට බෝක්කට පවුල් පිටින් ඉන්නවා සමහර තැන්වල. ඒතර එයාලේ කර්මයක් නිසානේ ඒක වෙන්නේ. එහෙමයි. ඒතර Taman නොතමී ඉන්න ගයක් තියෙනවා නම් ඒක යම් කරගත්ත පිනකින් ඒක ලැබුණේ අවස්ථාව. Tamanට සාමාන්‍ය ගයක් තියදී තව කෙනෙකුට තියෙන හොඳ මන්දිරයක්. ඒ ආ කරගත්ත පිනෙන්. එතකොට ඒ අපිට තේරෙනවා මේක යම් ලොකු විවිධත්වයක් තියෙනවා. බුදුනා දේශනා කරන කම්මේ සත්තා විභජಂತಿ යදින හීනප්පනිතාති. කර්ම විසින් කියන මේ සත්‍යව බෙදලා දාන්නේ හීන ප්‍රනීත හැටියට. කොහොමද? ලස්සන අය, කැත අය, දුප්පත් අය, පොසත් අය, උසස් අය, පහත් අය, සහජකයේ තියෙන අය ඉන්නව, නැති අය ඉන්නව. උපදිම රෝගී අය ඉන්නව, නිරෝගී අය ඉන්නව. මේ විවිධත්වය පැනෙන කර්මෙන් කියනවා. ඒක දැන් ලෝකයේ රැවටිච්ච කෙනා සර්ව බලධාරී දෙවියන් වහන්සේ කරනවා කියලා. මේක කරන්නේ කර්ම විසින්. තමාගේම පෙර කරගත්ත කර්මයක් තමයි තීරණය කරන්නේ. එතකොට දැන් අපිට මේ ජීවිතේට එද්දී ඔප්පු වුණා හොඳටම පැහැදිලි තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි මේක. මට ඕනනම් යන්න බෑ ක්‍රියාවකින් ප්‍රතිඵල ලැබෙන්නේ. එතකොට දැන් නෑ මට දුක මේ දෙවි ලෝකෙට යන්න ඕනේ නෑ කිව්වට එහෙම කැමතිද කරන්න බෑ. මට නිවන් දකින්න ඕන කියලා කිව්වට කැමතිද කරන්න බෑ. එතකොට මේකේ තියෙන රැකවරණය තමයි දැන් මේ මනුස්ස ජීවිතේට ලැබුණාගේ නිරේට යන්න තිබ්බකින් වැලකලා මනුස්ස ජීවිතේට ආවනේ කොච්චර ලාභයක්ද ඒක. දැන් සිල් ටික රැක ගන්නවා නේද? දම්පැන් දෙනවා පිනක් දහම කරගන්න පුළුවන්. යමක් මෙනෙහි කළා තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ අවස්ථාව නැතුනොත් එහෙමයි. නේද? එහෙනම් කැමති වෙනුනේ දැන් පිරුණම් පාන්න. මොකද එහෙම සුගතිය උපතක් එපා නම් දැන් පිරුණම් පාන්න ලැහැත්තිලා ඉන්න ඕනේ. මොකද පිරුණම් පෑමෙන් විතරයි මතු උපතක් ලබන්න නැතුව වෙරෙන්න පුළුවන්. නේද? පිරුණම් පෑමෙන් විතරයි මතු උපතක් නොලබා බේරෙන්න පුළුවන්. අනිත් සියලු දෙනාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ උපදින්න සිද්ධ වෙනවා. එතකොට එහෙම හිතද්දි හොඳට නෝනින් කල්පනා කරලා බලන්න මේ ඊළඟට අපිට ධර්මයේ සෙන්න අවස්ථාවක් මේ සලසගන්නේ. මොකද චූටි වෙලාවෙන් තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නේ කවුරුවත් තව කොච්චරලා තියෙනවද කියලා අපිට. උපරිම 60 70යි. උපරිම හිටියෝ. මේ කාලයට උපරිම 60 70යි. කිසිම කෙනෙකුට කියන්න බෑ මේ සතියක්වත් මම ඉඳලා වෙන්නන්නම් කියලා කියන්න බෑ මේ කාලේ තියෙන වාතාවරණය බලද්දී. ස්වාමීනි ගුණය පුරන්න, පින් පුරන්න එක මොහොතක්වත් ප්‍රමාද වෙන එක අපිට අවඩක්ම අලාභයක් මහත්තයා. මොකද බුදුනාත් දේශනා කරනවා ලස්සන මේ දැන් අපි බලන්න මහත්තයා වේගය කියන එක අපි මනින්නේ මේ කාලයට සම්බන්ධ කරලානේ. වේගයක් කියන එක මනින්නේ කාලයට සම්බන්ධ. පැයට කිලෝමීටර මෙච්චරයි. පැයට මෙච්චරයි. එක්ක නිෂ්පාදන මොකක් හරි මැෂින් එකක් නම් පැයට මෙච්චර අවුට්පුට් එකක් තියෙනවා. ඒතර කාලයත් තියෙන සාපේක්ෂ කරන්නේ. කාලයේ ගත වෙන වේගයකුත් තියෙනවානේ. ඒක අපිට මනින්නේ විමන්නේ නෑනේ. බුදුනාත් දේශනා කරන මහණෙනි මේ මේ දක්ෂ ඊතල විදින 6 දෙනෙක් දුනුකාරු 6 දෙනෙක් හතර පැත්තට හැරිලා ඊතර 4ක් විදිනවා කියනවා. දක්ෂ දුනු අය 4 දෙනෙක්. ඒතර මිනිස්සුන්ට පුළුවන් කියනවා දුවගෙන ගිහිල්ලා බිමට වැටෙන්න කලින් අර හතර අරගෙන එන්න. හතර පැත්තට හැරිලා තමයි විදින ඊතල 4.
ඊතල බිමට වැටෙන්න කලින් අර අල්ලගෙන එන්න පුළුවන් වේගෙන් දුවන මිනිස්සෙක් ඉන්නවා කියන උපමාවක් කතාවක් මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. එතන භාග්‍යවතුන් සාන මහන්නේ ඉතින් යාගේ වේගය කොහොමද කියලා අහනවා. ස්වාමීනි හිතා ගන්න බෑ කියනවා. ඊතල 4ක්ම ගේන්න පුළුවන් නම් අඩුවනේ එක ඊතලයක් ගේන්න පුළුවන් නම් අපිට හිතා ගන්න බැරි වේගයක් කියන එක. ඒතර බුදුන් වහන්සේ දේශනා කරන මහණෙනි ඊට වඩා වේගෙන් මේ හිරුසඳු ගමන් කරනවා කියනවා. එතකොට මේ සූර්යයා කියන්නේ චලන වස්තුවක් නේ අචල වස්තුවක් නෙවෙයිනේ. බුදුන් වහන්සේ නිකන් දේශනා කරපු දේවල් කියන්නේ. උන්වහන්සේට මේ විශේෂ රහස් තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ වෙලාවේ දේශනා කරනවා හිරුසඳු ඊට වඩා වේගෙන් ගමන් කරනවා කිව්වා. ඒ වෙලාවේ බුදුන් දේශනා කරන මහණෙනි ඊටත් වඩා වේගෙන් ගමන් කරනවා හිරුට සඳුට අධිග්‍රහිත දෙවිවරු. ඒතර සූර්යයා යනකොට අධිග්‍රහිත දෙවිවරු ඊට වඩා වේගෙන් යනවා කියනවා. පෙරට යනවා කියනවා. මහණෙනි මේ ඊටත් වඩා වේගෙන් මිනිසුන්ගේ ආයුෂ ගෙවිලා යනවා කිව්වා. එහෙමයි. බුදුන් ආයුෂ ගෙවනවා කියන එකට මහත්ය මිම්මක් නැහැ. මිම්මක් නැහැ. චර වේගෙන් මේක අවසන් වෙනවා. දැන් අපි ගත කරපු තමන්ගේ වයස කල්පනා කරලා ආපස්සට බලද්දි විච්ච දෙයක් නැහැ නේ සුළු හීනයක් වගේ නේද? නේද? හීනයක් වගේනේ. අපි මහා ලෝකෝට දරාගෙන හිටපු ජීවිත කාලේ බලද්දි නිකම් මේ සැනකින් සිහි කරලා අවසන් කරන්න පුළුවන් පොඩි දෙයක්. ඒතර ආයුෂ කෙනෙක් වේගින් අවසන් වෙලා යනවා. ඒ නිසා ඒක තේරුම් අරගෙන බුදුන් දේශනා කරනවා මේ අප්‍රමාදී වෙන්න කියලා. එහෙමයි. අප්‍රමාදයේ තුලට සීල කුසල ධර්ම තුල ගන්න පුළුවන් කියනවා. ඒ නිසා මේ වගේ දේවල් පරක් වෙන්න හොඳ නැහැ. මොකද මේවා මූලික ගුණ ධර්ම. මේවත් ඇති කරගන්න බැරි වුණොත් තායිතින් ධර්මය අවබෝධ කිරීම ගැන කතා කරන්න බෑ අපිට. එහෙමයි. එතකොට මේ භාග්‍යවතුන් දේශනා කරනවා දැන් අපිට මේ පරිසව මේ වගේ අපි වැලකිලා ඉදි මහත්තයා තව කෙනෙක්ගෙන් අපිට අහන්න ලැබෙනවනේ. නේද? අපි දැන් ඔන්න මෘදුමලක වචන කතා කරලා ප්‍රීසිල වචන කතා කරලා ඉන්නවා. ඒතර තව කෙනෙක්ගෙන් අපිට මේවා අහන්න ලැබෙනවා. කියන අකමැති වචන අපිට තව කෙනෙක්ගෙන් පරිස වචන ඇහෙනවා. අපිට හරි අමාරු තැනක් නෝක. ඇයි අපි කොච්චර විසින්ටත් අපි අතින් වචන පිට වෙන්න පුළුවන් වෙලාවක් ඔය. අපි අහලා තියෙනෙත් ගොඩක් වෙලාවට එකට එක මේ කියන අවස්ථාවේ ස්වාමීනි නපුරු වචනයක් ඇහුණොත්. ඕනේ ඒකනේ. ඒ කියන්නේ අපිට ඉවස ගන්න බැරුව අනික් කෙනා අපිට මෙහෙම දැන් අසාධාරණ විදිහට තව කෙනෙක් අපිට චෝදනා කරනවා. එහෙමයි. එතකොට ඔන්න අපි අතින් නපුරු වචන පිට වෙන්න පුළුවන් වෙලාවක් ඔය. කොච්චර විසගෙන හිටියත් බුදුනා දේශනා කරන ඉවස ගන්න කියන වෙලාවට. දැන් ඉස්සරහට තියෙනවා අපිට මේ සක්දෙවුඳුම කියපු ගාථා ලස්සන ඉවසීම ගැන. ඉතින් බුදුනා දේශනා කරන ඉවස ගන්න කියලා. ඇයි නැත්තම් තමමුණුත් අර පෞකාරය ගන්නට අයි තියෙනවනේ. කෙනෙක් අපිට ද්වේෂයෙන් බනින්දී අපිත් එයාට බැන්නොත් පෙරලා තස්සේවත වෙන පාපියෝ යෝ කුද්දම් පටිකුජ්ජිත ඉස්සරහට තියෙන ඒ ගාථා මේ සංයුත්තේ. එහෙමයි. තව කෙනෙක් ක්‍රෝධ කරද්දී අපිත් එයාට පෙරලා එහෙම කරන්න ගියොත් අපිත් පාපියෙක් වෙනවා. ඒ නිසා බුදුනා දේශනා කරන ධම්මපදයේ තියෙනවා මාවෝච පරුසං කංචි උත්තාපටිවත යුතං. කාටවත් පරුස වචන කියන්න එපා කියනවා. තමන්ටත් ඒව පෙරලා අහන්න ලැබෙනවා කියනවා. ඊළඟ දේශනා කරන දුක්ඛායි සාරම්භ කතා. ඔය එකට කතා කරගන්නේ හරි දුක් සහිතයි කියනවා. ඇත්තනේ. හිතට සංසිඳුමක් ඇති වෙන්නේ නැහැ. පටිදණ්ඩ අපසයුතං. එහෙම එකට කතා කරන්න ගියාම අන්තිමේදී ලොකු රණ්ඩුවකට මුලක් වෙන්න පුළුවන් කියනවා. රණ්ඩුවට මුණ පාන්න වෙනවා කියනවා. ඒ නිසා මාවෝච පරුසංකංචි කිසිම කෙනෙකුට පරුස වචන කියන්න යන්න එපා කියනවා. ඒ පෙරලා Tamanටත් අහගන්න වෙනවා කියනකොට. ලස්සන අවවාදය. දැන් මේවා තින් පාඩම් කරලා තියාගෙන වටිනව නේද? මොකද අපි එහෙම කියන්නේ ගියොත් අනික් කෙනෙකුගේ වචන කියන්න පුළුවන් අපිට. ඒ වගේම අපි සාධාරණ විදිහට ඉද්දී අනික් කෙනෙක් කියනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. එයාගේ ගණේට අපිත් අයිතුන නැතුව ඉන්නේ. ඒ ගණේට වැටෙන්නේ නැතුව ඉන්නේ. ඒතර ඒ විසීම වැඩන්නේ නැහනේ. එහෙමයි සර්. නේද? ඒ කියන්නේ අපි හොඳට ඉන්නේ අනිත් ලෝකයා හොඳට ඉන්න තාක් විතරයි බලද්දි. ඒතර තමන්ගේ විසීම වීර්යය මැනගන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි. ස්වාමීනි අපිට කොතරම් දුෂ්කර වචන ඇහුණත් නපුරු වචන ඇහුණත් අපි යම් තාක් ධෛර්යයෙන්ම ඉවසනවා නම් ඒ නිෂ්ඵල ක්‍රියාවක් වෙන්නේ නැහැ නේ. වෙන්නේ නැහැ නේ. මොකද මේ සක්දෙවුන්ගේ අවසාන එක තියෙනවා මේ ක්‍රෝධයක් හටගත්තත් මම ඉවසගත්ත කියනවා. එහෙමයි. වහා ප්‍රහාණය කරා කියනවා. ඒතර ඒ ඉවසීම කෙනෙක් වටිනවා. මොකද බුදුනා දේශනා කර කන්ති පරමන්තප්. මේ ඉවසීම කියන ශාන්තිය ඉවසීම කියන එක මේ පරම තපසයි කියනවා. ලෝකෙ දෙන උසස්ම තපස තමයි ඉවසීම. එහෙමයි. ඒක කාන්ති පාරමිතාව පිරුවන භාගතුනාසි. එතකොට ඒ නිසා සිහිය පිට ගන්න ඕනේ. මේ අමාරු දේවල් තියෙන. ඇත්තටම අපිට මේවා පුළුවන් කියලා කියන්නේ සැබෑ පින්වන්තයෙක් තමයි. මොකද අපිට සාමාන්‍ය අපිට දානයක් ඕලාරිකව හදලා පූජා කරගන්න ලේසි මහත්තයා. මල් ටිකක් පූජා කරන එක ලේසි. හිතින් කයින් වචනේ සංවර වෙලා ඒ දමණය කියන එක ලේසි පාස ගන්න නෙවෙයි කරගන්නේ. හැබැයි මේවා පටන් ගත්තොත් පටන් ගත්තම තමයි ඉතින්. පටන් ගන්න ඕන කියලා ධෛර්යයට පැමිණෙන්න අවශ්‍යයිද ස්වාමී? ඕන මහත්තයා. මොකද ඒ ආරම්භ ගන්න තැනක් තියෙන බෑ කවදා හරි. නේද? මේක අද කල් දැම්මොත් කවදා අපිට ලැබෙයිද කියන්න බෑනේ කාලයක් මින්මක් අපිට.
සමහරට කල්ප ගහන්න නොල වෙන්න පුළුවන්. එහෙමයි. මොකද මේ දැන් සක්ක පඤ්ඤ සූත්‍රයේ තියෙනවා සක්දේවුන්ද ඇවිල්ලා බුදුන් වහන්සේට කතා කරලා බුදුන් වහන්සේට පේනවා මෙයා කාලයක් හොඳට පිරිසුදු හිටපු කෙනෙක් කියලා. සක්දේවුන්ද ගැන. සක්දේවුන්ද කියන්නේ කාලයක් බොහොම හිත පිරිසුදු කර කර හිටපු කෙනෙක් කියලා භාග්‍යවතුන් වහන්සේට පේනවා. එහෙමයි. ඒ නිසා ධර්ම සාකච්ඡා කරනවා හරි ප්‍රේමන අපි දිට සෝතාපන්න වෙනවා. ඒතර ඒ ගත්ත වීරිය ප්‍රතිඵලනේ. සත්පුරුෂ බව ඇතුලේ තියෙන බව බුදු කෙනෙකුට පේනවා. ඒතර බුදු කෙනෙක් අත දෙනවා. ඒ වගේ දැම්ම මේ ඇති කරගත්තොත් ඒ සත්පුරුෂ ගණයට අයිති වෙනවා. එතකොට බලන්නේ සත්පුරුෂය බුදු කෙනෙක් පහළ නම් සත්පුරුෂය ඇවිල්ලා ඒ රටේ ඒ සීමාවේ බණ ඇහෙන සීමාවේ පහළ වෙනවා. ඒතර ඒ නිසා මේවා මගහැරගත්තොත් මේ සත්පුරුෂ භූමියෙන් අපි ඈත් වෙනවා. සත්පුරුෂ භූමියෙන් ඈත් වෙනවා කියලා කියන්නේ අසත්පුරුෂ ගණයට වැටෙන්නේ ඊට පස්සේ දුගති ලෝකවල වැටෙන්නේ ආයේ ගොඩේමක් අපිට හිතා ගන්න බෑ. එහෙමයි සර්. ඒ නිසා දැන් මේවට ගරහලා මේව ගණන් ගන්න නැතිව අපි පින්දහම් කරන්න ගියත් වැඩක් නැහැ. මොකද මේව තමයි පින් එතකොට. දන් දීම වගේම මේවත් පින්. මේව තමයි අමාරු පින්. නේද? ඇයි දැන් අපිට පේන සමහර අය දන් දෙනවා. ඉතින් මිනිස්සුත් ගැටි බැන හරි මාන්නෙන් සමහර විට ප්‍රකට කර තමන්ව හොවා දක්ව තමයි දන් දෙන්නේ. ඒක මහත්ඵල නැහැ. මේ දමනයත් එක්ක සීලේ පිහිටා දෙන දානේ මහත්ඵල කියලා බුදුන් වහන්සේ දේශනා කරනවානේ. එහෙමයි. දානේ මහත්ඵල වෙනවා සීලේ නිසා. දානේ මහත්ඵල වෙන්නේ දුසිල්ලත් භාවය නිසා. බලන්න එතකොට. එහෙමයි. දානෙට වඩා පින්දස් වෙනවා කියලා තියෙනවා සීලෙන්. ඒතර දන් දීම අපි කරන්න ඕනේ සීලෙක පිළිట్లా කරොත් මහත්ඵලයි. දැන් මේකල මේ සංවර්ධකම් බොහොම අඩුයි මිනිස්සුන්ගේ. එහෙමයි. මොකක් හරි පින්කම සංවිධානය කරොත් ආරවුල්. මොනවාම හරි ගැටු ටිකක් හදා ගන්නවා. අය අර මේ ගුණධර්ම වල මූලිකව පිළිట్లా නැති නිසා. එහෙමයි. දැන් මේ සන්නවාච කියන එක හරියට තිබ්බනම් අරුබුද තියෙන හේතුවක් නැහැ එහෙමයි. නේද? අරුබුද තියෙන හේතුවක් නැහැ. ඒතර මේවා අතහැරලා අර අපි ලොකු පින්කම් කරන්න ගියාම සමහරට අපි දන්නේ නැතුව විශාල පාපයක් රැස් වෙලා. එහෙමයි. තමන්ට සිහිනුවන කෙනෙක් තියෙන්න බෑ. නේද? සමහරට අපිට පේනවා දැන් ඉතින් වන්දන ගමන් ගිහිල්ලා එනවා. ගිහිල්ලෙද්දී අරුබුද ගොඩයි. පින්කමේදී කෑගෝ ගහලා ඕනේ. පින්කම ඒ ගිහිල්ලා එන ගමනට ප්‍රශ්න ගොඩයි. එහෙමයි. ඉතින් කොච්චර අකුසල්ද කියද්ද? එහෙයි. ඒ පින කරා තමයි. ඉතින් රැස් වුණා තමයි. අතරතුර වෙන පව් ටික එතකොට. ඒ ටිකත් රැස් වෙනවා. ඒ ටික රැස් වෙනවානේ. එහෙමයි. ඒ ටික පේන්නේ නැහැ ලේසියකට කෙනෙකුට. ඒවත් අකුසල් එතකොට. ඒවත් වගේ කියනවා තමයි. මොකද තමාගේ දේවල්. මොනවද දේශනා කරනවා? කම්මසුකොම්මි කම්ම දායදු කම්ම යෝනි. ඒක බලන්න කම්ම දායදු කියලා වචනය පාවිච්චි කරනවා. කර්මයේ තමගේ දෑවැද්ද හැටියට තියෙන එක කියන. උරුමය කියලා අපි කියන දෑවැද්දක් කියලා කියනවනේ. එහෙමයි. දෑවැද්ද කියන උරුමකමක් නේ. ඇත්තටම දෑවැද්ද කියනවා කියන තියෙන කර්මයට කියනවා. කම්ම දායදු. ඊට පස්සේ දේශනා කරන කම්ම යෝනි. උප්පත්ති ස්ථානය වෙන්නේ තීරණය කරන කර්මය. උපදින ස්ථානේ තීරණය කරන ඒ කර්මයට අනුව සිද්ධ වෙන කම්ම යෝනි. ඒක කම්ම බන්දු. නෑදෑයෙක් කියලා ඉන්නවනේ. තමයි අපි නෑදෑය කියන අපිට හරි පිළිසරණක් නේ රෙකෝඩ්නියක් නෑදෑය කියලා ඉන්න කර්ම කියනවා. කම්ම බන්දු කම්ම පටිසරණ පිළිසරණක් හැටියට තියෙනවනේ කර්මය කියනවා. ඊට සිහි කරන්න කියනවා මෙහෙම යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. මම කරනවා නම් කර්මයක් හොඳ හෝ නරක හෝ තස්ස දායාදෝ භවිස්සාමිති. ඒක මගේ දෑවැද්ද බවට දායාද බවට පත් වෙනවා කියලා සිහි කරන්න කියනවා. එහෙමයි. ඕවා මේ නිතරන්තර සිහි කළ යුතු එක කාරණයක් ඔය කර්මය ගැන. ඒ තිනෝ මේ ගහට්ට එනවා පබ්බජිත එනවා. ගිහි වේවා පැවිදි වේවා. ඉත්‍යවා පුරුෂෙන ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා හැමෝම සිහි කරන්න ඕනි කාරණා පහකින් එකක් තමයි කර්මය ගැන. ඒතර ඒවා නිතර සිහි වෙනවනම් අපිට මේ වගේ පරිස්සම් වෙන්න පුළුවන්. ඇත්තෙන් බලද්දී හොඳට පොඩ්ඩක් මේ භාග්‍යවතුන්ගේ වදාළ ධර්මය ගැන අපිට තියෙනවනේ ගුණයක් නේද? ඇතුලේ ධර්මඥානෙ තියෙනවා. නැත්නම් හැසිරෙන්න අමාරුයි. බුදුන් දේශනා කරේ හරියට මේ ආරක්ෂිත නගරයක හොඳ සැලසුම් සහගත ආරක්ෂිත නගරයක ආයුධ ගබඩාව වගේ කිව්වා. රෙඩි පිට තියෙනවනේ හොඳ ආයුධ ගබඩාවක්. අවශ්‍ය ඕනලා ගන්න පුළුවන්. ඒ වගේ කියන මේ දහන් දෙනු කියන්නේ. එහෙමයි. දැන් දහන් දෙනු තිබුණොත් නේ අපිට මේ කුසල ගලපා ගන්න පුළුවන් නේ. බුදුන් වහන්සේ කොහොමද මේ ගැන වදාලේ? මොකද්ද වදාලේ? අපිට ඒකට ඒ හරහා ධර්මයේ හරහා මේ තීරණයක් ගන්න පුළුවන් නේ අපිට ටක් ගාලා. එහෙමයි. ඒ දහන් දෙනු නැති වුණොත් Taman දන්නේ නැහැ කොච්චර පව් කරනවද. මොකද අපි අර අහිංසක අදහස් ඉතින් දන් දෙනවා, පින්කම් කරනවා. නමුත් අර සිදුවෙන අකුසල් ටික ගැන එදිනදා සිදු කරන අකුසල් ටික ගැන. එහෙමයි. ඒතකොට ඒ ගැන අවධානය තියෙන්න එපේ. නැත්තම් මේ ඇත්තට මෙහෙම බලද්දි නැත්තම් සුගති උපදින දුර්ලභයෙන් හේතුවක් නැහැ. මිනිස්සු පින් කරනවනේ. නේද? බලද්දි නෑ. ඊ අතරතුර කොච්චර පවුතුගයක් කරනවද? ඒ නිසා දැන් මේවා අපිට මුදල් වේදන් යන්නේ නැහැ. නේද? ඕවනාවක් තිබුණොත් ටික හරි දිනු කරගන්න පුළුවන්. හා මේවා කරද්දී තමන්ගේ හිතට හරි සැනසීමක් ඇති වෙනවා. නේද? ඒ සාම. මොකද මේ යහපත් දේවල්නේ. මේ කරද්දී ඒ සැනසීම තමන්ටම අත්දකින්න පුළුවන්.
මේ යහපත් ප්‍රතිපදාවේ Taman සමාදන් වෙලා ඉන්නවා Taman ඒ භාවිතයට පැමිණෙනවා කියලා මේක ආකාරයෙන් හිත සතුටෙන් පිරියනවා ස්වාමී. පිරියනවා. ඒ මාතේ කුසලයකට ඒ කුසල් සාගත සිතුවිල්ලක්නේ. මම මේක පුරුදු කරන්න ඕනි. චුන්ද ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ චුන්දේ කුසල් දහම් වඩනවා කියලා හිතුවත් මම කුසල් දහම් හදන්න ඕන කියලා සිතුවිල්ලත් බොහෝ කාලට යහපත පිණිස පවතිනවා කියලා. එහෙමයි. බුදුන් වහන්සේ අවබෝධය. මොකද ඒ මොකක් හරි ලොකු දෙයක් පටන් ගන්නේ සිතුවිල්ලකින් නෝහත. එහෙමයි. කියන කුසල් දහම් දිනු කරන්න ඕන කියලා ඇති වෙන සිතුවිල්ල පවා මහත්ඵලයි කියනවා. බොහෝ කාලෙ යහපත පිණිස පවතිනවා කියනවා. එතකොට දැන් මේ වෙලාවේ මේ ටික අහලා අනිමාත්මික පුරුදු කරන්න ඕන කියලා අදහසක් ගන්න ඕන. ඒක පවා වටිනවා. කරගෙන යන්න අමාරුයි තේලෙසි නැහැ. නමුත් තමන් ගැන හිතනවා නම් යහපතක් හිතනවා නම් බුදුන් වහන්සේ වදාළ ධර්මය පිළිගන්නවා නම් මේක පුරුදු කරන්න ඕනේ. ටික ටික පුරුදු කරන්න ඕනේ. හැබැයි ඒ වගේම අර කලින් කතා කරා වගේ මේවා උපතින්ම ගෙනාපු අයත් ඉන්නවා. එහෙමයි. සමහර අය උපතින්ම හරි හොඳ කතා බහක් තියෙන්නේ. වචන හරි මිහිරි. හා සමහර අයගේ උපතින්ම රළුයි. ඒකෙත් තව දෙකොටසක් ඉන්නවා මහත්තයා. මේ දැන් මේ වගේ කාරණා සම්බන්ධයෙන් අනිත් අයගෙන මිමකට අපි යන්න හොඳ නැහැ. මොකද මේ අවස්ථාවක් තියෙනවා පිළිඳු වෙච්ච මහරහතන් වහන්සේ ගැන. මොකද දැන් අපි කෙනෙකුට මේ ධර්මය අහද්දි හිතෙන්න පුළුවන් ආරය මෙහෙමයි, මෙයා මෙහෙමයි, අරයාගේ වචන මෙහෙමයි, මෙයාගේ වචන මෙහෙමයි. එහෙම කල්පනා කරොත් ඕපනායක ධර්මයෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ. කන්නාඩියෙන් අනිත් අයගේ මොන තමයි ඒතර බලන්නේ. එහෙමයි සාම. දහම් කැඩපත ලැබෙන්නේ තමාගේ අඩුපාඩු බලාගන්න. ඒ සිදුවීම තියෙනවා පිළිඳු වෙච්ච ස්වාමීන් වහන්සේ හරියට නිකන් ගරහලා කතා කරන අනිත් අයට. මොකද ගරහන්නේ වසලයා කියලා කතා කරන්නේ. දවසලයා කියන්නේ ටිකක් දරුණු වචනයක් ඒ කාලේ හැටියට. වසලෙක් කියලා කියන්නේ පල්ලහැම කෙනෙක් නඩුම කුලේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ හරියට මිනිසුන්ට මේ වසලයා කියලා කතා කරනවා. එතකොට කට්ටිය වෙල දැන් පහත්ම කරලා කතා කරන එකක් නේ. බුදුන් වහන්සේ මේ චෝදනාව ගියා. ස්වාමීනි පිළිඳච්චන් වහන්සේ මේ නිතර පහත් කරලා කතා කරනවා. වසල වාදයෙන් කතා කරනවා කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ ස්වාමීන් වහන්සේ ගෙන්නවා. ගෙනලා අහනවා පිළිඳි ඇත්තද මේ එකට ඉන්න අයට ගිහි අයට මේ වසල වාදයෙන් කතා කරනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි කිව්වා. එතකොට බුදුන් වහන්සේ බැලුවා මේ ස්වාමීන් වහන්සේගේ අභ්‍යන්තරේ. බලද්දි අරහත්ත්වයටපත් වෙලා. අරහත්ත්වයටපත් වෙලා බුදුන් වහන්සේට පේනවා ආත්ම 500 ගාණක් එක දිගට උසස් කුලේ ඉපදිලා. උසස් කුලේ ඉපදිලා අර අනිත් අයට කතා කරලා තියෙන වසල වාදයෙන්. මේ සසර පුරුද්දට තමයි මේ වචන කියවෙන්නේ. සසර පුරුදු කියනවා ලීසර් ගලව ගන්න බෑනේ මහත්තයා. ඒ සසර පුරුද්දට තමයි කියවෙන්නේ. නමුත් ඇතුලේ සනසක එහෙම චුට්ටක රළු බවක් නැහැ. රාතනාසිනමක් කියපමු. එහෙමයි ස්වාමීනි. හරි ඉර්ධිමත් රාතනාසිනමක්. මේ ලොකු ඉර්ධියක් තිබුණා නැහැතර අර මට මතකයි චූටි දරුවෙක් පින්නපාත වඩිනවා දකින්න දුප්පත් ගෙදරක මේ චූටි දුවක් අඬනවා. ආයි කියලා හද්ද කියනවා මේ මාලයක් නැතුව. මේ වෙලාවේ ඒ ආච්චිම කියනවා නේද අපිට කොහෙන්ද හඳුරන්නේ මේ සල්ලි මෙයාට මාලා අරන් දෙන්න කියලා. මේ සනස ළඟ තිබුණ ලණු කෑල්ලක් අතර ගන්නවා. ඕක ගැට ගාලා මේක දාගන්න කරේ කියලා දෙනවා. අම්මා අරගෙන බබා කරට දානවා. මේක ලොකු රත්තරන් මාලයක් වෙනවා. ඊට පස්සේ දැන් මම කියන්නේ අර වචනෙන් හොයන්න බෑනේ ಗುಣ කියන ඒවා. පස්සේ දැන් ඔන්න මේක රාවි ගියා රජවාසලටම. බලද්දි රජවාසලේ දෙවියන් වහන්සේලාට නෑ ඉච්ච ලස්සන මාලයක්. ඊසේ මේ කේලම ගියා රජුර දැනගත්ත මොකක් කර හොරකමක් කළා තමයි අරන් තියෙන්නේ කියලා. මේ දෙන්න අත්අඩංගුවට ගත්තා. අර වයසක අම්මයි දුවයි. චූටි දරුවෙක්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ පහවදා පින්ඩපාතේ වැඩිත් ගෙදර වහලා. මිනිස්සුන්ගේ අහල බලන්න කිව්වා මේ දෙන්නම අරන් ගියා. මෙහෙමයි හොරකමක් කරලා වුණා. ලොකු මාලයක් තිබිලා මේගොල්ලෝ රත්තරන් මාලයක්. ස්වාමීන් වහන්සේ රජවාසලට වැඩියා. නෙඩලා මේ ඇහුවා රජතුමාගෙන් ඇයි මේ කියලා. ස්වාමීනි මේ අන්තපුරේටවත් නැති රත්තරන් මාලයක් හම්බුණා. ඒකාන්තයෙන් මේක හොරකමක් කරලා කිව්වා. එයාට නැත්තම් මේ වගේ මාල නැහැ කිව්වා. මේ දුප්පත් මිනිස්සු කිව්වා. එහෙමයි. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ ඉර්ධියෙන් රජවාසයේ තිබු සියලු කණු තිබුණ සියලු කණු ටික රත්තරන් බවට පත් කරා. රජුර වටපිට බලද්දි ඔක්කොම රත්තරන් කණු තියෙන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අහනවා ඔබතුමත් මොකක් හරි හොරකමක් කරලා තියෙනවා. මොකද මෙච්චර රත්තරන් තියෙන බෑකෝ රජමාලිගේ. එහෙමයි. ඒකට රජුන කාරණේ තේරුණා මේ ස්වාමීන් වහන්සේගේ 이르දියක් තමයි මේ කියලා. මේ අර දෙන්න නිදහස් කරා. මම කිව්වා ඒතර ඉච්චර 이르දිමත් ගුණවන්ත රහතන් වහන්සේ නමක්ගේ වචනෙට රළු වුණා. එහෙමයි. මම චේතනාව එහෙම තිබුණේ නැහැ. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ මේ අනුන්ගේ දේවල් මනින්න යන හොඳ නැහැ. මොකද මේ මිගසාලා කියන සූත්‍රයේත් බුදුන් වහන්සේ දේශනා කරනවා ආනන්දය පුජ්‍යලෙක් මනින්න පුළුවන් නේ තථාගතයන් වහන්සේට හෝ එවැනිම තවත් කෙනෙකුට විතරයි. ඒ කියන්නේ බුදු කෙනෙකුට විතරයි.
බුදු කෙනෙකු විතරයි පුජ්‍යලික් මනින්න පුළුවන්. ආනන්දේ මේ වෙන කෙනෙක් ඕක කරන්න ගියොත් අමාරු වෙටනවා කියනවා. ඒ අපිට තේරෙන්නේ නැහැ නේ. ඇතුළේ පිළිඳු වච්චයන් වහන්සේ වසලවාදීන් කතා කරපු එක බුදුන් වහන්සේ විතරයිනේ පෙරුණේ ඔක. එහෙම කතා කරේ කියලා. එහෙමයි සර්. ඒකට ඒ නිසා අපිට මේ ධර්මයේ හම්බුනාට පස්සේ මනින්න යන්න හොඳ නැහැ. දැන් මේක අහන්න ලැබිලා අපි හදාගන්න අපේ වචනේ. කාගේවත් වචන අපි මනින්න යන්න හොඳ නැහැ. එහෙමයි සර්. මොකද අපි මැන්නට පස්සේ අපි කවුද දන්නේ අපි මිම්මට ලක් වෙන්නේ. වැරදුනොත් එහෙම. එහෙමයි ස්වාමීනි. නේද? අපිට අපි නුවණින් කල්පනා කරවත් තේරෙන ඇසුරු කරද්දී සමහර අය ඉතින් මේ වචන රළුවට තිබුණාට අපි මේ ඇසුරු කරලා බලද්දී හරි සුන්දර මිනිහෙක් ඇතුළේ ඉන්නවා. එහෙමයි. නේද? ඒස. එතකොට අපි අර රෝලානම් බනින්න යන හොඳ නෑ. මෙයා මෙහෙමයි කියලා අපි හදාගන්න අපේ තියෙන අඩුපාඩු. සමහර ඇසුරු කරලා බලද්දී හරි තොද්දොල් වචන තියෙන්නේ. ඇසුරු කරලා බලනකොට අමු හරි නපුරයි ඇතුළේ ඉන්නේ. අදහස් නපුරුයි. අසත්පුරුෂ අදහස් තියෙන්නේ. වචනේ බොහොම සිව්මැලිව තියෙනවා. එතකොට ඒක අර හෘදයාංගම නෑ. හදයංගම කියලා අංගයක් තිබ්බනේ. එහෙමයි ස්වාමීනි. එතකොට අපි ඇත්තට නෙවෙයි කරන්නේ. එතකොට ඒ වගේ දෙයකින් පිනක් රැස් වෙන්නේ නෑ. තවත් අකුසලයක් රැස් වෙන්නේ. එතකොට අපි ඒවා හොඳට මේ ධර්මය අහලා දැනගෙන තමන්ට ගලප ගන්න ඕනේ. ඒ අවශ්‍යතාවය තමන්ටම ඇති වෙන්න ඕනේ. තමන්ට ඇති නැති තාක් ඉතින් තවට මේ පුරුදු කරලා දෙන්න බෑනේ මහත්තයා. එහෙමයි. ස්වාමීනි සක්දෙවිඳුන් මිහිරි වචනේ සමාදන් වෙලා සිටීම ඒ ආශ්‍රයෙන් අපි නපුරු වචනේ ගැනත් අපි ස්වාමීන් වහන්සේ කරුණ මතක් කරලා දුන්නා. ඊළඟට ස්වාමීනි අපි කුමක්ද කතා කරන්නේ? අවශ්‍ය. මහත්තයා දැන් මේ තියෙනවා ධම්මික කියන සූත්‍රයේ එහෙමයි. බුදුන් වහන්සේ දේශනා කරා දවසක් අංගුත්තර නිකායේ තියෙන මේ සූත්‍ර දේශනාව ධම්මික කියලා කියන ස්වාමීන් වහන්සේ නමගේ නමක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ජාත භූමිය කියන ප්‍රදේශයේ එක්තරා ආවාසයක වැඩ හිටියා. ඒ ප්‍රදේශ ආවාස 7ක් තිබුණා. ගිහේ තමයි මේවා ඔක්කොම මේ සිව්පසෙන් උපස්ථාන කරලා මේ හදලා තිබුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ නිතර අනිත් අයට බැන වදිනවා. ඉතින් ඒක ආවාසයට ගියා. එතනට අනිත් ස්වාමීන් වහන්සේලා ඔක්කොම ටික දවසකින් එක එක්කිනා එළියට වැඩියා. සිවුරු පාත්‍ර අරගෙන. මිනිස්සු බැලුවා අපි මේ සිව්පසෙන් මෙච්චර හොඳට උපස්ථාන කරද්දී ඇයි මේ ස්වාමීන් වහන්සේලා රැඳෙන්නේ නැත්තේ ආවාසේ? මේ කල්පනාවෙන්දී තේරුණා මේ ධම්මික ස්වාමීන් වහන්සේ හරි නපුරුයි. හරියට බැන වදිනවා. ආක්‍රෝෂ කරනවා. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේලා වඩින්නේ. ඉතින් මිනිස්සු බැලුවා දැන් කවුරුට රැඳෙන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේලා. එහෙමයි. මිනිස්සු ගිහිල්ලා ධම්මික ස්වාමීන් වහන්සේ මුණ ගැහලා කිව්වා ස්වාමීනි අපි කැමති නෑ වහන්සේ මේකේ වැඩ ඉන්නවට. වහන්සේ වෙන ආවාසයකට වඩින්න කිව්වා. පස්සේ ස්වාමීන් වහන්සේ ඉතින් වෙන ආවාසයකට වැඩියා. එතකොට එතෙන්ද වඩිනවන ආගන්තුක ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලා ටික දවසක් යද්දී එතන අතහැරලා වඩිනවා. මිනිස්සු හොයලා බලුවා ඇයි කියලා බලද්දී මේ ස්වාමීන් වහන්සේගේ දෝෂ නිසා තමයි මේ. මොකද මේ ස්වාමීන් වහන්සේ නිතර වෙන වදිනවා. එතකොට මේ වගේ ආවාස 7ට මාරු මේ ස්වාමීන් වහන්සේ වැඩියා. අන්තිම ආවාසයට ගියලා ආවෙත් අරුබුදයක්. කවුරුත් එතන රැඳෙන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු එදත් ස්වාමීන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා අනේ ස්වාමීනි මෙහෙම වඩින්න ඔබ වහන්සේ නිසා තමයි මේ ස්වාමීන් වහන්සේලා වැඩින්නේ නැති කියලා කිව්වා. පස්සේ මේ සංස හරියට දුකටපත් වෙලා යන්න දැන් වෙන තැනක් නැහැ දැන්. බුදුන් වහන්සේ ආගෙන වැඩියා. වැඩලා කියනවා නේ ස්වාමීනි මේ ජාත භූමි හිටපු ගිහි අය ආවස 7ෙන්ම එළවලා දැම්ම ස්වාමීනි. එහෙමයි. ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා භික්ෂුව පෙර සිදුවක් කියනවා මේක. මේ මොහොත යන මිනිස්සු මුහුදු ගියාම දැන් මැදට ගියාට පස්සේ හොයාගන්න බෑනේ කොට පරතරක්. ඉතින් නිකමට හරි ගොඩ බිමක් හොයාගන්න බැරි වුණොත් එහෙම හොයාගන්න විදියක් හැටියට කුරුල්ලෙක් කරා යනවලු මේ යනකොට මුහුදු යනකොට. ඊට පස්සේ මේ නිකමට හරි ගොඩ බිමක් හොයාගන්න බැරි නම් කුරුල්ලා අහසට අතාරිනවා. ඒතර මෙයා ඉගිලිලා ඒ උතුරට දකුණට දස දිශාවට ගිහිල්ලා ගොඩ බිමක් හම්බුනොත් ගොඩ තියෙන දිශාවට යනවා කියනවා. ඒතකොට නැවින කට්ටිය දන්නවා එනවා මේ දිශාවේ ගොඩබිමක් තියෙනවා කියලා යාත්‍රා කරන්න පුළුවන්. හැබැයි අර සතාට ගොඩබිමක් හොයාගන්න ලැබුණ නැත්තම් මේ ආපහු එන්නේ නැවටම කියනවා. යන තැනක් නැතකොට. ඉතින් මුතුනාජි කියනවා ඔබත් ඒ විදිහමයි මා කරාම ආවනේ කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. පස්සේ බුදුනාජි දේශනා කරන ලස්සන අතීත කතාවක් තමයි. මේ බුදුනාජිගේ හරිය ලස්සන ක්‍රමයක් තමයි මේ බක්කෝ අර උපහැරණ කතාවක් අරගෙන ආදර්ශමත් සිද්ධියක් කියලා තමයි අදාළ ධර්ම කාරණේ කියන්නේ. එහෙමයි. ඒතර මේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා කෝරවී කියලා රජ කෙනෙකුට අතීතේ හිටිය රජ කෙනෙකු තිබුණා මේ සුප්පතිට්ඨ කියලා නුගයක්. විශාල වෘක්ෂයක් මේක. දැන් ඒ කාලේ හැටියට අතිවිශාල නුගයක් ඒ ප්‍රමාණය කියනවා. අපිට හිතා ගන්න පුළුවන් ගෙඩියක ප්‍රමාණය කියනවා නැලියක් තරම් සහල් උයන් දාන්න පුළුවන් මේ එහෙමයි සම්. ඒ විශාල මුට්ටියක් වගේ ලොකු ගෙඩි තමයි හැදලා තියෙන්නේ මේ නුගේ. මේ නුගේ ගෙඩි හරි ප්‍රණීතයිලු.
රහට තිබ්බ දේ කන්න පුළුවන් ඒ ගෙඩි. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ශාඛා පහක් තිබිලා තියෙනවා මේ වෘක්ෂයේ. ඉතින් බුදුරජාණන් දේශනා කරන භික්ෂුව රජතුමා මොකද කරේ? අන්තපුරයට එක අත්තක් අයින් කරා. ඊට පස්සේ බලසේනාවට එක අත්තක් අයින් කරා. ඊට පස්සේ නුවර වැසියන්ට එක අත්තක් අයින් කරා. වෙන් කළා තියනවා දැන්. ඊට පස්සේ ශ්‍රමණ බ්‍රාහ්මණයට තව අත්තක් වෙන් කළා. ඊට පස්සේ කුරුල්ලෝ ආදී සත්තුන්ට කන්න වෙන අත්තක් අයින් කරා. ඉතින් බුදුරජාණන් දේශනා කරන කවුරුත් බොහොම සමගියෙන් ඒ පරිභෝග කරා, කවුරුත් ඒව ආරක්ෂා කරෙත් නැහැ. බොහොම සමගියෙන් හිටියා. දවසක් මිනිස්සෙක් මොකද කරේ? මේ ගහ ළඟට ඇවිල්ලා ගෙඩිත් කාලා අත්තක් ඇදුවා. ගහේ. එහෙමයි. ඒතර මේ ගහට අධිග්‍රහිත දෙවි කෙනෙක් හිටියා. මේ දෙවියගේ හිත මේකට ගැටුණා. එයාට කේන්තියක් ආවා මේ මිනිසයා මේ කාලෙව ලතු කරලා කියන්නේ. කියලා මේ දෙවියා හිතනවා ආයෙනම් මේක ගෙඩි හැදුන්නේ නැත්තම් හොඳයි කියලා හිතුවා. තරහා ගිහිල්ලා. ඇත්තටම අර ගහේ ගෙඩි හැදුන්නේ නැහැ ඊට පස්සේ. කාලය. පස්සේ කෝරවේ රජතුමා දැන් මේ කියන කාලේ බොහොම සමෘද්ධිමත් කාලයක්, ගුණධර්ම තිබ්බ කාලයක්, දෙවෘත් එක්ක සම්බන්ධයි. එහෙමයි. රජතුමා සක්දෙවිඳු මුණ ගැහෙන්න ගියා. ඒකට සක්දෙවිඳු හම්බෙලා කියන අනේ ස්වාමීනි මේ දැන් මේ නුග ගහේ ගෙඩි හැදෙන්නේ නැහැ නේ කියලා. එතකොට රජතුමා මේ සක්දෙවිඳු බැලුවා. බලද්දි කාරණේ තේරුණා ස්වාමීනා මේ ගහට අරගත්ත දේවතාව තමයි දැන් මේ කළා තියෙන්නේ. සක්දෙවිඳු මොකද කරේ? විශාල හුළඟක් එක්ක මහා වැස්සක් ඇස්සෙව්වා. ඒ වැහි හුළඟට අහුවෙලා අර විශාල නුගේ හරහා වැටුණා. එහෙමයි. හරහා වැටුණාට පස්සේ දැන් අර දේවතාවා වෘක්ෂ දෙවියා අඬා දැන් කල්පනා කරගෙන ඉන්නවා. ඊපස්සේ සක්දෙවිඳු එතන ගියා. ගිහිල්ලා අහන පින්නත් දෙවිය මොකද මේ අඬන්නේ? ඇයි කනගාටු වෙන්නේ? කියනවා අනේ ස්වාමීනි මගේ භවන කඩා වැටුණා. එයාගේ භවන විමානේ තිබ්බ අර ගහේ. එහෙමයි. එතකොට මේ හොලඟක් ඇවිල්ලා ස්වාමීනි කඩා වැටුණා කියලා. එතකොට මේ සක්දෙවිඳු අහනවා බණ සක්දෙවිඳුගේ තියෙන ගුණ මෙයා අහනවා සක්දෙවිඳු දේවේන්ද්‍රය ඔබ මේ වෘක්ෂ ධර්මයන්ගේ පිහිටා සිටිද්දීමද ඔක උනේ කියලා ඇහුවා. ගහ කඩා වැටුනේ. ඒකට මෙයා දන්නේ නැහැ දැන් වෘක්ෂ ධර්ම. ස්වාමීනි මොනවද වෘක්ෂ ධර්ම කියලා ඇහුවා. ඒකට සක්දෙවිඳු කියනවා දෙවිඳ ගහකින් ගෙඩි කඩන්න කැමති අය ගෙඩි කන්න කැමති අය ගෙඩි කඩාගෙන යනවා කියනවා. කොළ ඕන අය කොළ කඩා ගන්නවා කියනවා. දෙවිද පොතු ඕන නම් පොතු ගන්නවා කියනවා. ගස්වලින් අතර මිනිස්සු නෙලා ගන්නවනේ. මුල් ඕන නම් මුල් ගන්නවා කිව්වා. හැබැයි එහෙම ගත්තා කියලා මේ ගස්වලින් දෙව්වරු හිතේ ක්‍රෝධයක් ඇති කරගන්න හොඳ නැහැ කිව්වා. ඒක වෘක්ෂ ධර්මයක් කිව්වා. එහෙමයි. ඒ වෙලාවට මධ්‍යස්ථ සිතින් මෙත් සිතින් ඉන්නේ වෘක්ෂ ධර්මයක් කිව්වා. බුදුන්සේ කතාව කියලා අර ස්වාමීන් වහන්සේ ගහනවා පින්නත් ධම්මිකේනි ඔබ ශ්‍රමණ ධර්මයන් තුළ ඉදිද්දීම දහනවා මිනිස්සු නිර්පිය අවසහතකින්. ඒ ස්වාමීන් වහන්සේ තහනවා අර දෙවිය ඇහුවා වගේ ස්වාමීනි මේ මොනවාද ශ්‍රමණ ධර්ම කියලා අහනවා. ඉතින් බුදුන් දේශනා කරන වෙලාවේ භික්ෂුව ආක්‍රෝෂ කරන කෙනෙකුට බයින කෙනෙකුට පෙරලා බනිනවා නම් ඒක ශ්‍රමණ ධර්ම නෙවෙයි කිව්වා. බනින කෙනෙකුට පෙරලා බනින්නේ නැත්තම් ශ්‍රමණ ධර්මයක් කිව්වා. ඊට පස්සේ අඩදබර කරන කෙනෙකුට පෙරලා අපි එකට එයත් එක්ක ගැටෙන්නේ නැත්තම් ඒක ශ්‍රමණ ධර්මයක් කිව්වා. එතකොට ක්‍රෝධ කරන කෙනෙකුට ක්‍රෝධ කරන්නේ නැත්තම් ඒක ශ්‍රමණ ධර්මයක් කිව්වා. ඒ නිසා ශ්‍රමණ ධර්ම වල පිළිටන්න ඕන කිව්වා. අවවාද කරා. ඊට පස්සේ මත ලස්සන කාරණයක් ඉස්මතු කරන බුදුන් වහන්සේ පෙර හිටපු සුනෙත් මෝගපක්ක ඒ වගේ නම් 6ක් කියන ශාස්ත්‍රවරු. එහෙමයි. ඒ කියන්නේ මේ යාල තාපසින්නාන්සලා වගේ තමයි ඉඳලා තියෙන්නේ. හරි ගුණවන්ත පිරිසක්. මෙයාලා බණ කියලා තියෙනවා බ්‍රහ්ම ලෝකයන්. බ්‍රහ්ම ලෝකයන් බණ කියද්දී ඉතින් අනිවාර්යයෙන්ම සීලය ගැන සමාධිය ගැන කතා කරන්න එපා. සමාධි විශේෂයෙන් කතා කරන්න එපා බඹලෝ යන්න නම්. එතකොට මේ සත්පුරුෂ ශාස්ත්‍රවරු. ඒතර මේ තාපසින්නාන්සලා බණ කියද්දී සමහර මිනිස්සු මේ ගැන හිතා පහදාගත්තා කියලා. මුන්දලා මේ බණ කියන බඹලෝ යන්න කියලා. මොකද බඹලෝ යනවා කියන යහපත කතා කරන්න එපා. සිල් දකින්න නැතුව බඹලෝ යන්න බෑනේ. සමාධි වඩන්න නැතුව බඹලෝ යන්න බෑනේ. මිනිස්සු ගැරහුව කියනවා මේ මුන්දලාගේ මොනවාද මේ බණ බඹලෝ යන්නේ මොකද්ද කියලා. දැන් මේ කාරණේ හරියට වැදගත් මේක. එහෙමයි ස්වාමී. ඉතින් බුදුන් දේශනා කරන ධම්මික මේ භික්ෂුව අර බුදුරු නෙවෙයිනේ මේ. බුදු ශාසනයක නෙවෙයි මේ. එහෙමයි. අන්‍ය මත දරපු මේ තාපසින්නාන්සලා මේ ඉසවරු. ඒතර මේ 6 දෙනා ගැන බඹලෝ යන්න බණ කියද්දී එයාලා ගැන අපහැදිලා හිටපු සිළු දිනා නිරේ ගියා කිව්වා. හරි බුදුමයි. කියනවා භික්ෂුව බඹලෝ යන්න බණ කියද්දී ඒ ගැන හිත පහදවගත්ත සිළු දෙනා සුගතිය ගියා කිව්වා.
දැන් මේ අපි බුද්ධ ශාසනික සුගතිය යන්න බණ කියද්දී අප හැදුනොත් කවර කතාවද? එහෙමයි ස්වාමීනි. නේද? එහෙයි. දැන් මේ අනාගමික කෙනෙක් මේ බෞද්ධ නෙවෙයි මේ බුදුන් සරණ ගිය කෙනෙක් නෙවෙයි. නමුත් එයා හොඳ නරක තේරුම් අරගෙන කල්පනා කරලා තියෙනවා මේ සිල් ලකලා මේ සමාධිය වඩලා බඹලෝ යන්න පුළුවන් කියලා. ඒ ධ්‍යාන වඩලා අනිතට කියලා දීලා. කියන ශ්‍රාවකයෝ 100 ගණන් හිටිය කියලා යාට. ගෝලියෝ. ඒතර ඒ ශාස්ත්‍රවරු ගැන හිතාව අපහාදවගත්ත අය මරණිමත් නිරේ ගියා කියනවා. මේක අපි හොඳට හිතර ගන්න ඕන කාරණයක්. එහෙමයි. එයාලා ගැන පැහැදිච්ච අය මරණිමත් සුගතිය ගියා කියනවා. දැන් මට මතකයි ගාතාවක් තියෙනවා. ජේකේච බුද්ධං සරණං ගතාසේ නැතේ ගමුත්‍යං සපායන්. යම් කෙනෙක් බුදුන් සරණ ගියා නම් අපායන් නැහැ කියනවා. පහයි මානුසන්දේහං දේවකාය පරිපුරස්සන්ති. මේ මනුස්සකය අතහැරපු ගමන් ඒගොල්ලෝගේ දිව්‍ය ලෝකෙ පිරෙනවා කියනවා. එහෙමයි. දේවකායක් ලබනවා කියනවා. ඒතර හරියට නිශ්චිත බුදුන් වහන්සේ විතර සරණ ගියා නම් සීල මිත්‍යා දෘෂ්ටි අතහැරලා ඒතකෙම සුගතිය යන්න පුළුවන්. මේකලා තියෙන මිත්‍යා දෘෂ්ටි නිසා නෝක අමාරු. මේ කාරණේදී බලන්න අන්‍යාගමික තාපසින් වහන්සේ නමක් බඹලෝ යන්න බණ කියද්දි ඒකට අපහැදිච්චයි නිරේ ගියා කියනවා. එහෙමයි. ඒකට පැහැදිච්චයි සුගතිය ගියා. ඒතර මේ ධර්මයේ ගැන පැහැදුණු කවර කතාවද? බුදුරජාණන් දේශනා කරනවා භික්ෂුව අර වගේ අය සම්බන්ධයෙන් අපහැදිලා නිරේ ගියා කියනවා. මේ බුද්ධ ශාසනයේ දිට්ඨි සම්පන්න කෙනෙක් කියන සෝතාපන්න කෙනෙක් සම්බන්ධයෙන් අපහැදුනොත් එහෙම ගැටුනොත් එහෙම ලේසි වෙන්නේ නැහැ කිව්වා. එහෙමයි. කියන හේතුව කියන භික්ෂුව මම දකින්නේ නැහැ කියනවා මේ ශාසනයේ පිළිවෙත් පුරන මේ සංඝයා අතර තියෙන ඉවසීම තරම් ඉවසීමක් මම බාහිර තැනක දකින්නේ නැහැ කියනවා. ඒ නිසා හරි හිත පරිසම් කරගන්න ඕනේ අපි දන්නේ නැහැ කාර්තිකද අපි ගැටෙන්නේ කියලා. එහෙමයි. ඒ නිසා මේවා තමන් ගලප ගන්නවා මිසක මිම්මකට යන්න හොඳ නැහැ. එහෙයි. මොකද දැන් බිලින්ද වචන වාසයට ගරහලා කී දෙනෙක් පව කරගන්නේ නැද්ද එතකොට? එහෙමයි. ඒක අදටත් එහෙම තමයි එතකොට. ඒ විවිධත්වයේ තියෙනවා. ඒ සමහර ගුරුවරින් බලනවා හරි සරයි. නමුත් ළමයිට හරි ආදරේ. ළමයිට හරි ආදරේ. මේ ආදරේ වැඩිකමට තමයි සැරේ. ඕනනම් නොසලකා ඉන්න පුළුවන්. උඹලා ඕන දෙයක් කරගෙන ඉන්නලා කියලා මට පඩි ලැබෙනවා. ඉගෙනවන්න නැතත් කියලා ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන්කම තියෙද්දිත් ළමයිට සැර කරනවා, හොයලා බලනවා, කොහොමද කියලා බලනවා, චරිතය හොයලා බලනවා, ඉස්කෝලේ විතරක් නෙවෙයි එළියේ කොහොමද, පාරට බැස්සම කොහොමද හොයලා බලනවා. එහෙම සැර ගුරුවරු ඉන්නවා. නමුත් ඒ ආදරේ වැඩි නිසා. ඒතර අපි එහෙම ගැටුනොත් එහෙම නේද කලක් යද්දින තේරෙන අපිට යහපතක් කළා තියෙන කියලා. ඒ නිසා මේවා අපි ගලප ගන්න ඕනි මේ Tamanට. එහෙමයි. මිම්මක් කියලා තනුන්ගේ ඒවා මනින්න අපි යන්න හොඳ නැහැ. අනුන් පිළිබඳව තාක්ෂේරුවක් ඇති කරගන්න. තාක්ෂේරුවක් හොඳ නැහැ මත. මොකද මේ හරි සියුම් තැන්නේ. මොකද වචනෙන් කෙනෙක් මනින්න බෑ අතරම. වචනේ මනින්න බෑ. මම කියන්නේ මේවා අහලා සමහර ආත්‍යමල හිමිනෝ මනිනවා. ඕන බණටක් කිව්ව දැක්කද උඹලා මෙහෙමයි කියලා. තව කෙනෙක් ගැන තමයි කතාව. ඒකට මිම්මකට ගන්න නෙමෙයි මේවා කියන්නේ Tamanට ගලප ගන්න. මොකද එහෙම වැරද්දගත්තොත් අපරාධ වෙන පාපයක් එතන. එහෙමයි ස්වාමීනි. නේද අපි දන්නේ නැහැ මේ හිත කියන්නේ මිනිසුන්ගේ. මොකද මිගසාල සූත්‍රයක දේශනා කළේ අනුන්ව මනින්න යන්න එපා ආනන්ද බොහෝ කාලයකට අහිත පිණිස පවතිනවා කිව්වා. බොහෝ කාලයකට. ස්වාමීනි එතනදී ගුණ උතුමන් උදෙසා තුනුරු වෙන දෙමව්පියන් ගුරුවරුන් ඒ වගේම තවත් ගුණ පුරන උතුමන් උදෙසා මගේ වචනෙන් වැරද්දක් වෙන්න පුළුවන් මම ඉවස ගන්න ඕන කියලා. එහෙම සංවරයක්. ඒ යන සංවරයක් ඒක නේද? ඇත්තටම මොකද වාචික සංවරයක් නෙවෙයි. කායන සංවරය සාදු වාචාය සංවරය කියලා කියන්නේ වචනේ සංවරීමත් යහපත්. ඒතර මේ ඇත්තම සංවරයක්. මොකද මේ ඇත්තටම දමනයක් සංවරය මේ තියෙන වචනේ සංවර කරගන්න එපා. ඒතර ඒක මගමනගේ ලස්සනට කරා කොහොමද? එයා ඒක සමාදන් වෙනවා. මම ජීවිත කාලෙම හොඳ වචන කතා කරනවා. එහෙනම් පොඩි අර ටාගට් එකක් තියෙනවා නේද? ස්වාමීනි එතකොට අර අනතුරු මතුවෙන්න තියෙන ඉඩ මේ ඉඩ කඩ අඩුයි. දමන වෙවි ඉන්නේ. ඉතර පාලනය වෙච්ච චරිතයක්. එතකොට සමහරට අර අවුට් යන දින අවස්ථා අඩුයි. මුල් කාලේ ඉතින් කොහොමද අමාරුයි. නමුත් මේකද අපි හිතන රැකියාවක් කියලා. තමන් හැමදාම උදේ හිතාගත්තා නම් අද මං ගාවට එන හැමෝටම මම හොඳින් කතා කරනවා. මොන විදිහේ කෙනෙක් ආවත් මම හොඳින් කතා බහ කරලා මගේ ඩියුටි කරනවා. ඉතින් කොච්චර යහපත්ද ඒක? අවශ්‍යදී බලන්න කරලා තමන්ට හරි සතුටක් දැනෙනවා. අනේ මං යහපත් දෙයක් කළා කියලා. ඒක හංගන්න බෑ කාටවත්. අනිවාර්යෙන් තමන්ට සතුට තියෙනවා. ඒක තමන්ට භුක්ති විඳින්න පුළුවන්. ඒක අනවජ්‍ය සුඛයක්. තම වැරදි නොකිරීමේ සැපේ භුක්ති විඳින්න පුළුවන්. ඉතින් අන්තිම කාලෙද්දී සතුටින් වාසය කරන්න මං කාලයක් මේ පිට රැස් කරගත්තා කියලා. එහෙමයි. ස්වාමීනි අද දවසෙත් ඔබ වහන්සේ මේ ගුණයට උපකාර වන භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මය අපට අනුකම්පාවෙන්ම පහදා වදාලා. ස්වාමීනි අපේ කාලය නිමා වුණා. පුණ්‍යානුමෝදනා පිණිස අවස්ථාව උදා වුණා. අවසරයි ස්වාමී. අද දවසේ සක්ක සංයුක්ත මේ ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ ඌරාපොළ පෝපැත්ත පදිංචි ප්‍රියන්ත ලක්ෂ්මන් සේපාත මහතාගේ ජනවාරි මාස 12 වෙනි දිනට
කියන අද දිනට යෙදෙන උපන්දිනයේ නිමිත්තෙන් තමයි මේ අනුග්‍රහය දරන්නේ. එතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් පින් රැස් කරගන්නේ. මේ සඳහා එතකොට එතුමාට ආශිර්වාද පිණිස දායකත්වය දරන්නේ පින්වත් ශිරෝමා සොයිසා බිරිඳ සහ දියණියන් දෙදෙනා විසින්. ප්‍රධාන අරමුණු හැටියට සඳහන් කළා තියෙනවා ඒ ලක්ෂ්මන් සේපාත් මහත්මයාගේ උපන්දිනය නිමිති කරගෙන එතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම කියලා. ඒ වගේම පින් අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා පින්වත් දෙවිවරුන්ටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඒ වගේම මේ පරිලෝකීය ඥාතීන්ගේ නම් සඳහන් කරලා තියෙනවා. අපි රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු පින් කැමති සීලුම දෙවියන්ට. දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණය ප්‍රියන්ත ලක්ෂ්මන් සේපාත් මහත්මයාට සලසා දෙත්වා. ඒ වගේ මේ පවුලේ සියලු දෙනාට ශිරෝමා සොයිසා බිරිඳ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාට සලසා දෙත්වා. රටවාසී සියලු දෙනාට ලෝවාසී සියලු දෙනාට දිව්‍යයන්ගේ ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියෝ ධර්ම අවබෝධයේ පිණිස මේ පින් උපකාර කරන ගනිත්වා. ඒ වගේම අපිට මේ ධර්මයේ කියලා දුන්න කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම සඳහන් කළ තියෙනවා මීට වසර 6කට පෙර මිය පරලෝකීය ආර්.ඩී. චාලි පියාණන්ට පින් අනුමෝදන් කරන්නට ඒ නම් සඳහන් කළ ආර්.ඩී. චාලි පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම යම්තාක් ඥාතීන් මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? ඒ සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක වශයෙන් සුවපත් වේවා. සංසාර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම ශිරෝමා සොයිසා මහත්මියටත් දියණියන් දෙදෙනාටත් පවුලේ සියලුම දෙනාටමත් මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සැප සැහැල්ලු උදා වේවා. ගෞතම බුදු සාසනයේදී උතුම් ධර්ම අවබෝධය සලසාගෙන මේ වාසනාව උදා වේවා. ඒ වගේම දායකත්වයේ දරුවෝ පින්නතුන්ට මේ පුණ්‍ය කටයුතු සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටමත් පවුල් වල රැඳී සිටින ඥාති මිත්‍රාදීන් දුවදරුවන් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ සෑම සියලු දෙනාටම ගෞතම බුදු සාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම නාමිනාවාසී රටවාසී ලෝවාසී සීලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලුම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල සීලු දිනාටමත් මේ පින් අනුමෝදන් වේ. මේ සෑම සීලු දිනාටම ගෞතම බුදු සාසනයේදී උතුම් ධර්ම අවබෝධයේ පිරිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ උතුම් දහම් සාකච්ඡාව පිණිස වැඩම කොට උතුම් දහම් කාරණා පවසා වදාළ ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය සමා කරගෙන අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාවන් පවත්වා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඌරාපොළ බෝපැත්ත පදිංචි ප්‍රියන්ත ලක්ෂ්මන් සේපාත මහත්මයාගේ ජනවාරි මාස 12 වන දිනට එනම් අද දිනට යෙදෙන උපන්දිනයේ නිමිත්තෙන් එතුමන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිස පින්වත් ශිරෝමා සොයිසා බිරිඳ ඒ වගේම පින්වන්ත දියණියන් දෙදෙනා විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වන්ත හැම දිනමත් පිනැති ඔබ හැම දිනමත් අපි දයාවෙන් සිහිපත් කරගන්නවා ආරාධනා කරනවා ඔබටත් මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 232
88යි 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා ආරාධනා කරනවා. ඉතින් සක්දෙවිඳුන් පරිද්දෙන් ගුණධර්ම ජීවිතයට ඒකරාශී කරගෙන අපේ ජීවිත අර්ථවත් කරගන්න අපට අවස්ථාව තියෙනවා නම් එය මොනතරම් වාසනාවන්ත කාරණාවක්ද. ඒ පිළිබඳව ඔබට ධෛර්යය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.